You are watching Educational Broadcasting Channel. අයිබෝන් පුතේ අදත් සුපුරුදු පරිදි EBC මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ගණිතය පාඩම් මාලාවට අදාළව 8 ශ්‍රේණියට අදාළව මීළඟ පාඩම් මාලාවයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. අපි අද අලුත් පාඩමක් සාකච්ඡා කරන්නේ අනුපාත කියන පාඩම. දුපුතේ අපි මේ පාඩම කතා කරන්න ඉස්සෙල්ලා අපි 8 ශ්‍රේණියට අදාළව කතා කරන්න ඉස්සෙල්ලා අපි 7 පන්තියේ මොනවද චුට්ටක් ඉගෙන ගත්තේ කියලා බලමු. ඔයාලට මතක ඇති අනුපාත කියන වචනයත් එක්කම භාවිත වෙනකොට මොනවද මේ අනුපාතයක් කියලා අපි ගන්නෙ? මොකද්ද මේ අනුපාතයක් ලියන්න කොහොමද? අනුපාතය මොකද්ද වෙන්නේ කියන එක අපි දැන් චුට්ටක් මතක් කරගමු. නිමල් ළඟ තියෙනවා රුපියල් 10ක්. කමල් ළඟ තියෙනවා රුපියල් 20ක්. මේ දෙන්නගේ අතර තියෙන මුදල් අතර තියෙන අනුපාතය අපි මේ අනුපාත වෙනුවට වචනය වෙනුවට සංකේතයක් භාවිත කරනවා. එහෙනම් නිමල්ගේ කමල්ගේ මුදල් අතර අනුපාතය අපි ලියන්නේ කොහොමද? 10 20යි කියලා ලියනවා. මේවා 7 පන්ති ඉගෙනගෙන තියෙන නිසායි මම භාවිත කළේ ඔය විදිහට ඉක්මනට. මෙයා ලියනවා 10 20යි කියලා අපි කියනවා. අපි දන්නවා බදාමයක් කලවම් කරනකොට මේසන් බාසුන් නැහැ කෙනෙක් බදාමයක් කලවම් කරනකොට සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 5ක් දානවා. එහෙනම් සිමෙන්ති වැලි අතර අනුපාතය කීයට කීයද? 1ට 1.5 කියලා ලියන්න පුළුවන්. බාසුනේ මෙහෙම කලවම් කළා. සිමෙන්ති පොල් කටුවක් ගන්නවා. සිමෙන්ති ගන්නේ පොල් කටුවේ. පොල් කටුව එකකට වැලි තාච්චි 3ක් දාන්න. දැන් අපිට මේක 1.3 කියලා ලියන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. දුවේ පුතේ අනුපාත කියන පාඩමත් එක්ක ගියාම මේකේ මූලිකම කොටස් ඔයගොල්ලෝ 7 පන්ති ඉගෙන ගන්නවා. නමුත් දුවේ පුතේ දැන් අපි 8 පන්ති ඉදිරි කොටස ඉගෙන ගන්නකොට මේකේ මූලික ටික නැවත චුට්ටක් මතක් කරගන්නට. නැත්නම් අපි එතන ඉඳන් යනකොට සමහරක් දූල පුතාලට මේකේ මූලික කොටස් ටික අවබෝධ වෙලා අඩුවෙන් අවබෝධ වෙලා ඇති. ඒ ටිකත් හදාගෙන ගියාම ලේසි. දැනට දන්න අයට මේක තව තවත් මතක් කරගෙන වැඩි දියුණු කරගන්නට පුළුවන්. මෙයා ලියන්න පුළුවන් 1.5යි කියලා. සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 5යි 1.5යි. සිමෙන්ති පොල් කටුවකට වැලි තාච්චි 3ක් දාලා 1.3 කියලා ලියන්න පුළුවන්ද කියන එකයි මම අහපු ප්‍රශ්නේ. මෙහෙම ලියන්න බෑ. ඇයි දුවේ පුතේ ඒක බැරි? ඉතින් මේකත් 1.3නේ. මේකත් 1.5නේ. එහෙනම් මේක 1.5 ලිව්වා නම් ඇයි මේක 1.3 කියලා ලියන්න බැරි? ඒකයි අපි හේතුව හොයන්නට ඕන. මෙයා 1.5යි කියලා ලියන්න පුළුවන් වුණා. මෙයා 10.20යි කියලා ලියන්න පුළුවන් වුණා. ඒකට හේතුව තමයි දුවේ පුතේ මෙයා මැන්නේ රුපියල් වලින් මෙයත් මැන්නේ රුපියල් වලින්. දෙන්නම රුපියල් වලින් මැන්න නිසා 10.20යි කියලා ලිව්වා. මෙයා මැන්නේ තාච්චියෙන් මේක මැන්නේ තාච්චියෙන්. ඒ නිසා 1.5යි කියලා ලිව්වා. මෙයා මැන්නේ පොල් කටුවෙන් මෙයා මැන්නේ තාච්චියෙන්. මේ මැනපු ඒකක දෙක අසමානයි. මේගොල්ලෝ මැනපු ඒකක සමානයි. එතකොට අනුපාතයක් ලෙස ලියන්න තියෙන මූලික දේ තමයි ඒ අදාළ රාශිවල අනුපාතයක් ලෙස ලියන්න නම් එකම ඒකකයකින් මැනලා තියෙන්නට ඕනේ. මෙයා මැනපු මේ රාශි දෙක මැනපු ඒකක දෙකත් සමානයි. මේ දෙක මැනපු ඒකකත් සමානයි. නමුත් මෙයා පොල් කටුව සහ තාච්චිය භාවිත කළේ. ඒ නිසා මේ දෙන්න මැනපු ඒකක දෙක අසමානයි. ඒ නිසා මෙහෙම ලියන්න බෑ.
එහෙනම් අනුපාතයක් ලෙස ලියන්නේ එකම ඒකකයකින් දැක්වෙන ප්‍රමාණයන් දෙකක් හෝ කීපයක් අතර පවතින සංඛ්‍යාත්මක සම්බන්ධතාවය. ඒක තමයි අපි අනුපාතයක් ලෙස කියන්නේ. ඒතර අනුපාත ලෙස ලියනකොට මේ අතරට 32 දාලායි ලියන්නේ. ඒකක සමාන වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනුපාත ලෙස ලියන්න නම්. එතකොට මේ වගේ උදාහරණයක් බලමු. ලීටර් 1 හා මිලිලීටර් 500 මිලිලීටර් 50 මේ දෙක අතර අනුපාතයක් ලියන්න කියලා කියන. මේ දෙක අතර අනුපාතය සොයන්න කියලා කියන. මම දැන් කිව්ව විදිහට මෙයා ලීටර් මෙයා මිලිලීටර් දෙන්නගේ එකක අසමානයි. අසමාන නිසා අනුපාත ලෙස ලියන්න බෑ ඔහොම තියෙද්දි. හැබැයි මේ ගානේ ලීටර් කියන එක්කෙනා මිලිලීටර් වලට හරවන්න පුළුවන්ද බැරිද? පරිවර්තනය කරන්නට පුළුවන්. මෙයා ඒකක දෙක අසමාන වුණාට සම්මත ඒකක නිසා මෙයාව මෙයා බවට හරවන්න පුළුවන්. එහෙනම් ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000යි. මෙයයි මිලිලීටර් 50යි. දැන් ඒකක දෙක සමානයි. අන්න දැන් අනුපාතය ලෙස ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් 1090 විදියට ලියන්න පුළුවන්. මෙයාගේ සරල කිරීම ගැන පස්සේ කතා කරනවා. මෙහෙම අනුපාත ලෙස ලියන්න පුළුවන්. ඒකට හේතුව මොකෝ? ඒකක දෙක අසමාන වුණාට ඒකක සමාන කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒකක සමාන කරලා මේ විදිහට ලියන්න පුළුවන්. නමුත් අපි ඊවලේ කතා කළේ සිමෙන්ති පොල් කටු එකකට වැලි තාච්චි 3ක් දානවායි කියලා. පොල් කටු සහ තාච්චි ප්‍රමාණයන් සමාන කරන්න බෑ. ඒ නිසා අනුපාත ලෙස ලියන්න බෑ. අපි තව උදාහරණයක් ගමු. 2 කිලෝග්‍රෑම් හා 400යි ග්‍රෑම්. ඒකක දෙක අසමාන වුණාට මේ ඒකකය මෙයා බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට ලියවෙන්නේ 2000යි ග්‍රෑම් හා 400යි ග්‍රෑම්. 2000යි 400යි ගත්තාම එහෙනම් මේක 2000 400 කියලා ලියන්නට පුළුවන්. අපි කොයිම වෙලාවකවත් අනුපාත ලෙස ලියනකොට මේ හැමතිස්සෙම ඒකක ලියනු නොලැබේ. නැත්නම් ඒකක ලියන්නේ නැහැ. අතරට 32 දාලා ලියන්නට ඕනේ. ඒකක සමාන වෙන්නට ඕනේ. අපි තව උදාහරණයක් ගමු. මිනිත්තු 1 හා තත්පර 50 අතර අනුපාතය ලියන්න කියනවා. මිනිත්තුයි තත්පරයි සමාන කරන්නට පුළුවන් ඒකකය. මිනිත්තු එකකට තියෙනවා තත්පර 60ක්. එහෙනම් මිනිත්තුවක් කියන්නේ තත්පර නම් 60ක්. තත්පර 60යි තත්පර 50යි. එහෙනම් මේක ලියන්න පුළුවන් 60/50 විදිහට. එතකොට අනුපාතයක් ලෙස ලියන්න නීති කීපයක් තියෙනවා. මොනවද එහෙනම් නීති? අදාළ රාශිවල ඒකක සමාන වෙන්නට ඕනේ. මේවායේ ඒකක සමාන වෙන්න ඕනේ. ඒකක සමාන නැත්තම් ලියන්න බෑ. මෙහෙම ඒකක සමාන වුණාට සමාන කරගෙන ඊට පස්සේ අපි මේක ලිව්වහම අපිට මෙතනින් මෙයාව නවත්තන්නත් බෑ. මෙහෙම ලියනකොට අනිවාර්යයෙන්ම මෙයාගේ ඒකක නැතුව තමයි ලියන්නට ඕනේ. එතකොට එක නීතියක් ඒකක සමාන විය යුතුය. ඊළඟ නීතිය ඒකක ලියනු නොලැබේ. තව නීතියක් තියෙනවා. හැකිතාක් සරලම ආකාරයෙන් තැබිය යුතුය. සරලම ආකාරයෙන් තියනවා කියන්නේ මේ අනුපාතය 10/50 මේ දෙන්නව ගත්තහම මේ දෙන්නම බෙදෙන ගණන් තියෙනවා. මේ දෙන්නව පල්ලෙහාට සුළු කරගෙන යන්නට ඕනේ. අපි තව චුට්ටක් ඉදිරියේදී ඒ ගැන කතා කරනවා. ඒතර අනුපාතයක් ලෙස ලියන්න ඔය නීති තුන ප්‍රධාන වශයෙන් බලපානවා. ඒකක සමාන වෙන්නට ඕනේ. ඒකක ලියන්නේ නැහැ. හැකිතාක් සරලම ආකාරයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. ඔය සියල්ල භාවිත කරමින් මේ වගේ සංඛ්‍යාත්මක සම්බන්ධතාවයකට තමයි අපි අනුපාතයක් ලෙස ලියනවා කියලා කරන්නේ. right. අපි දැන් කීපයක් සාකච්ඡා කරමු. අපි 7 පන්තියේ සාකච්ඡා කරපු දේවල් ටික. AB ඉන්නවා. මේ දෙන්න අතර අනුපාතය 4/3.
මේක කියවන්නේ 4/3යි කියලා. Aට මොනවා හරි 4ක් ලැබෙනකොට Bට ලැබෙන්න ඕනේ 3යි. Aට 4යි Bට 3යි නම් Aට බැරි වෙලාවත් 8ක් ලැබුණොත් Bට කීයක් ලැබෙන්න ඕනද? A4 8 වෙලා. A කියන්නේ 2කින් ගුණ වෙලා. එහෙනම් මෙයාවත් ගුණ කරනවා 2කින් 3 6 වෙනවා. 4 3 අනුපාතයයි 8 6 අනුපාතයයි. දැන් චුට්ටක් මතක් කරගන්න. මේ අනුපාතයම තමයි මෙතන තියෙන්නේ. මෙයාව දෙකෙන් බෙදුවාම 4 වෙනවා. මෙයාව දෙකෙන් බෙදුවාම 3 වෙනවා. ඒ කියන්නේ මේ අනුපාත දෙක සමානයි. මේ වගේ සමාන අනුපාත වලට නමක් දුන්නා. මොන අනුපාත කිව්වද? මේවට කිව්වා මොන අනුපාතද? තුල්‍ය අනුපාත කිව්වේ මේවට. දීලා තියෙන අනුපාත එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි එකම සංඛ්‍යාවකින් බෙදලා හරි ලබා ගන්න අනුපාත වලට තමයි තුල්‍ය අනුපාත කියලා කිව්වේ. අපි 7 පන්තියේ මෙන්න මේ වගේ ගැටලු සාකච්ඡා කළා. බලන්න මතකද කියලා? 2/5යි නම් 10 අණු කීයද කියලා අහනවා. 4/3යි නම් 8 අණු කීයද? 5/2යි නම් හිස්තැනක් අණු 6යි කියලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ හිස්තැන් වලට කොහොමද ගන්නේ? 2 කියන්නේ පළවෙනියා, මේකේ 10 කියන්නේ පළවෙනියා. 2 10 වෙන්න නම් 5න් ගුණ වෙනවා. එහෙනම් මෙයාවත් 5න් ගුණ වෙනවා. 5 25යි. 4යි 3යි 8යි කීයද කියලා අහන්නේ. 4ත් එක්ක 8 සම්බන්ධ වෙන්නේ 2කින් ගුණ වෙලා. එහෙනම් මෙයාවත් 2කින් ගුණ කරන්නට ඕනේ. 3 වරක් 2 6යි. 5යි 2යි හිස් තැනක් 6. එතකොට මේකේ 5ත් එක්ක නෙමෙයි 2ත් එක්ක තමයි 6 සම්බන්ධ වෙන්නේ. 2 6 වෙන්නේ 3ෙන් ගුණ කළා. එහෙනම් මෙයාවත් 3ෙන් ගුණ වෙන්නට ඕනේ. 3 වරක් 5 15යි. එහෙනම් 5/2යි 15/6යි. එතකොට මෙන්න මේවට තමයි දුවේ පුතේ කියන්නේ තුල්‍ය අනුපාත කියලා. දීලා තියෙන අනුපාතේ එකම සංඛ්‍යාවකින් ගුණ වෙනවා. හැබැයි තුල්‍ය අනුපාත ගුණ වෙලා විතරක් නෙමෙයි. මේ වගේ අවස්ථාවක් තියෙනවා. 10/6යි නම් 5 කීයද කියලා අහනවා. ගුණ වෙලාම විතරක් නෙමෙයි. 10 5 වෙන්නේ කීයෙන් බෙදුනහමද? 10 5 වෙනවා 2කින් බෙදුනහම. එහෙනම් 6ත් 2කින් බෙදුවා. 6 2කින් බෙදුවාම 3යි. එහෙනම් තුල්‍ය අනුපාත අපිට ලැබෙනවා. එකම සංඛ්‍යාවකින් අදාළ අනුපාතයේ ගුණ කරලා හරි අදාළ අනුපාතයේ එකම සංඛ්‍යාවකින් බෙදලා හරි තුල්‍ය අනුපාත ලබා ගන්නට පුළුවන්. හරි. අපි යනවා ඊළඟ අවස්ථාවට. ඒතර තුල්‍ය අනුපාත කියන කොටස ඕක. අපිට දෙන අනුපාතයක් 40/20. මෙයාව හැකිතාක් සරලම ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියන. 40යි 20යි දෙන්නම සරලම ආකාරයට ගන්නකොට මේ දෙන්නම බෙදෙන ගණන් වලින් පල්ලෙහාට බෙදාගෙන යනවා. බෙදන වාර ගන්න ප්‍රශ්නයක්. අපිට මේ වගේ අවස්ථාවක මේ ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. දැන් අපි දැන් 8 පන්ති ඉන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මේක බෙදාගෙන ගියොත් දෙන්නම දෙකෙන් බෙදෙනවා. 20යි මෙයා දෙකට බෙදුවහම 10යි. ආයි පාරක් දෙකෙන් බෙදෙනවා. 10යි 5යි. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ දෙන්නම. හැබැයි පහෙන් බෙදෙනවා. 5 වරක් 2යි 5 වරක් 1යි. අවසාන උත්තරේ ඔතනින් එහාට බෙදන්න බෑ. 2/1යි කියලා තිබ්බේ. හැබැයි කවුරු හරි 40/20 කියන එක ටිකක් විශාල සංඛ්‍යාවකින් බෙදුවොත් 10න් බෙදුවොත් 10 වරක් 4 40යි 10 වරක් 2යි ආයි දෙකෙන් බෙදෙනවා 2 වරක් 2යි 2 වරක් 1 විදියට. එතකොට මෙතන පියවර 3ක් ගිය එක මෙතන පියවර 2කින්. ඒ නිසා ටිකක් විශාල සංඛ්‍යාවකින් බෙදුවොත් අපිට මේ වගේ සරල උත්තරේ ඉක්මනට ලබා ගන්නට පුළුවන්. ඒක තමන්ගේ හැකියාව අනුව තමයි තීරණය වෙන්නේ. චක්‍රය හොඳට පාඩන්න මේ වගේ ක්‍රියාකාරකම් ඉක්මනට කරන්නට පුළුවන්. මේ ගානම තවත් පුළුවන් අපිට මේ ක්‍රමේ භාවිත කරන්න. 40/20
දෙන්නටම තියෙනවා අගට බිඳුව ගානේ. ඒව කපලා දාමු. මේ බිඳුව එකකට මෙතන බිඳුව එකයි. එහෙනම් 4ට 2 තියෙනවා. දැන් දෙන්නම දෙකෙන් බෙදෙනවා. දෙවරක් 2යි දෙවරක් 1යි. අග බිඳු කපා හැරලා ওই විදිහට සුළු කරන්නට පුළුවන්. අර 10න් බෙදනවා වෙනුවට. අපි තව උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. 490 690 1000. දැන් 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාව බැලුවහම මෙයාට බිඳු 2ක් තියෙනවා, මෙයාට 2ක් තියෙනවා, මෙයාට 3ක් තියෙනවා. 3 දෙනාටම තියෙන සමාන බිඳු ගාන තමයි 2. එහෙනම් මෙයාගෙත් 2ක් කපමු, මෙයාගෙත් 2ක් කපමු, මෙයාගෙත් 2ක් කපමු. දැන් ලැබෙන උත්තරේ ලියාගමු, නැත්නම් අපිට පැටලෙන්න පුළුවන්. 4 අණු 6 අණු 10. දැන් 3 දෙනාම බෙදෙන ඉලක්කම්. 3 දෙනාම දෙකෙන් බෙදෙනවා. එහෙනම් බෙදමු. දෙවරක් 2යි, දෙවරක් 3යි, දෙවරක් 5යි. ආයි බෙදෙන්නේ නැත. 3 දෙනාම බෙදෙනවා නම් විතරයි මේ ගානේ බෙදන්න පුළුවන්. මම මෙතන රාශි 3ක් ගත්තා. අවස්ථා 3ක්. ඒ නිසා 3 දෙනාම බෙදෙනවා නම් පමණයි බෙදන්න පුළුවන්. නැත්නම් එතනින් නවත්තන්නට ඕනේ. මේ තියෙන්නේ සරලම ආකාරය. ඒතර මේ අනුපාතයේ සරලම ආකාරයෙන් ප්‍රකාශ කළාම මේ විදිහට. එතකොට සරලම ආකාරයෙන් ප්‍රකාශ කරනවා කියන්නේ දීලා තියෙන අනුපාතයේ හැකිතාක් දීලා තියෙන අදාළ රාශි 2 හෝ 3 පල්ලෙහාට බෙදාගෙන ගිහිල්ලා අවසානයේ දෙන්න බෙදන්න බැරි තැනට එනකන් එතෙන්ට එනකන් එන්නට ඕනේ. ඒ අවසාන උත්තරේ තමයි වෙන්නේ සරලම ආකාරය. එතකොට දෙන ඕනෑම අනුපාතයක් සරලම ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඊළඟ අවස්ථාව අපි මෙහෙම කතා කරමු. AB කියලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න අතර මුදලක් බෙදලා තියෙනවා 2.5 කියලා. 2.5 අනුපාතයට මුදලක් බෙදුවහම මෙයාට මුළු ප්‍රමාණයෙන් කොච්චරක් ලැබෙනවද? මෙයාට මුළු ප්‍රමාණයෙන් මේ තියෙන ඔක්කොගෙම කොච්චර ලැබෙනවද? මෙයාට කෑලි 2ක් දෙන්න ඕනේ, මෙයාට කෑලි 5ක් දෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නට බෙදන්න කෑලි කීයක් ඕනද ඔක්කොම? මෙයාට 2ක් දෙන්නයි, මෙයාට 5ක් දෙන්නයි, ඔක්කොම කෑලි 7ක් තියෙන්නට ඕනේ. එහෙනම් මෙයාට ලැබෙන්නේ මුළු ප්‍රමාණයෙන් ඔක්කොම කෑලි 7ක් තිබුණා, ඒකෙන් 2ක් මෙයාට. ඔක්කොම කෑලි 7ක් තිබුණා, ඒකෙන් 5ක් මෙයාට. එහෙනම් මුළු ප්‍රමාණයෙන් Aට හම්බ වෙනවා 7න් 2ක්. Bට හම්බ වෙනවා 7න් 5ක්. තව උදාහරණයක්. ABC කියලා 3 දෙනෙක් ඉන්නවා. 2.1.4. මේ අනුපාතයට තමයි මොනවා හරි බෙදන්නට ඕනේ. එහෙනම් තියෙන මුළු ප්‍රමාණයෙන් කොච්චර මේගොල්ලන්ට වෙන් වෙනවද බලමු. මේගොල්ලන්ට බෙදන්න නම් ඔක්කොම කෑලි කීයක් තියෙන්න ඕනද? 2යි 1යි 3යි 3යි 4යි 7ක්. මේ 3 දෙනා හතර බෙදන්න මොනවා හරි 7ක් තියෙන්නට ඕනේ. එහෙනම් මෙයාට ලැබෙන ප්‍රමාණය. මෙයාට ලැබෙන්න ඕනේ 7න් 2ක්, මෙයාට 7න් 1ක්, මෙයාට 7න් 4ක්. මේ ආකාරයට එක් අයට ලැබෙන ප්‍රමාණ මුළු ප්‍රමාණයෙන් කොච්චරද කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. මෙයාට 7න් 2ක්, මෙයාට 7න් 1ක්, මෙයාට 7න් 4ක් විදියට. තවත් එක උදාහරණයක් ගමු. PQR කියලා 3 දෙනයි. මෙයාට 5 අණු 1 අණු 9. මේ අනුපාතයටයි දෙන මොනවා හරි බෙදන්න. මෙහෙම බෙදන්න නම් මේගොල්ලන්ට කොච්චර තියෙන්න ඕනද බෙදන්න? කෑලි කීයක් තියෙන්න ඕනද? මොනවා හරි කොටස් තියෙන්න ඕනේ. 5යි 1යි 6යි 6ට 9 ගත්තාම 15. මොනවා හරි කෑලි 15ක් තියෙනවා. එහෙනම් දැන් එක් එක්කෙනාට ලැබෙන ප්‍රමාණ මුළු ප්‍රමාණයෙන් කොච්චරද කියලා ලියමු. එහෙනම් මෙයාට ලැබෙනවා 15න් 5ක්. මෙයාට 15න් 1 ගොඩයි ලැබෙන්නේ. මෙයාට ලැබෙනවා 15න් 9ක්. ඔය විදිහට අනුපාතයක දීලා තියෙන අනුපාතයේ මුළු ප්‍රමාණයෙන් කොච්චර ලැබෙනවද කියලා මේ විදිහට අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්.
අපිට දුවේ පුතේ මේ පාඩමේ තව ඉදිරියට කතා කරන්න තියෙනවා අනුපාත අනුව බෙදීම. ඒකත් අපි 7 පන්තියේ මූලික කොටස් වලදී සාකච්ඡා කළා. 7 පන්තියේ සාකච්ඡා කරලා තමයි අපි 8 පන්තියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ වගේ පුංචි උදාහරණයක් ගමු බලන්න. A හා B අතර 2:3 අනුපාතයට රුපියල් 100ක් බෙදන්න කියනවා. මේ බෙදන 100 Aට කොච්චර දෙනවද Bට කොච්චර දෙනවද කියලායි හොයන්නට ඕනේ. එහෙනම් Aටයි Bටයි 2:3 අනුපාතයට බෙදන්න නම් මුළු කොටස් ගණන කීයක් තියෙන්න ඕනේද? මුළු කොටස් ගණන මෙයාට 2ක් මෙයාට 3ක් ඔක්කොම කෑලි 5යි. ඔක්කොම කෑලි 5ක් තියෙන්නට ඕන. එතකොට AB ගත්තහම මෙයාට දෙන්න ඕනේ 2ක් මෙයාට 3ක් දෙන්න ඕනේ. AB ගත්තහම 2ට 3 නම් දැන් ඔක්කොම කොටස් 5ක් තියෙනවා. එහෙනම් මුළු කොටස් ගණන 5යි මේ කොටස් 5ක් කියන්නේ රුපියල් 100ක්. එහෙනම් කොටස් ගණන 5යි නම් කොටස් 5ක අගය. කොටස් 5ක් කියන්නේ රුපියල් 100යි. අපි දැන් හොයනවා කොටස් එකක. කොටස් එකක් කියන්නේ 100 බෙදනවා 5න්. 100 5න් බෙදුවාම රුපියල් 20යි. දැන් එක කොටසක් හොයලා ඉවරයි. එක කොටසක අගය රුපියල් 20 නම් ඒට ලැබෙන ප්‍රමාණය 20 ගොඩවල් කීයක් ලැබෙනවද? 2ක් ලැබෙනවා. එහෙනම් 20 2ක් කියන්නේ රුපියල් 40යි. Bට එයාට ලැබෙනවා 20 ගොඩවල් කීයක්ද? 3ක්. ඒ කියන්නේ රුපියල් 60ක් ලැබෙනවා. ඔය විදිහට දීලා තියෙන අනුපාතයකට අනුව දීලා තියෙන මුදලක් හෝ මොනවා හරි ද්‍රව්‍යයක් ඔය විදිහට බෙදන්නට පුළුවන්. එතකොට භාවිත කරන්න තියෙන ලේසි ක්‍රමය කොටස් කොච්චර තියෙනවද බලනවා. ඒ කොටස් ප්‍රමාණය කොච්චරකට සමානද බලනවා. හැමතිස්සෙම එක කොටසකින් අගය හොයනවා. තව එක උදාහරණයක් ගමු අපි. ABC 3 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ අතර මුදලක් බෙදලා තියෙනවා 5:3:2. මේ අනුපාතයට තමයි මුදල බෙදලා තියෙන්නේ. බෙදපු මුළු මුදල රුපියල් 400යි. දැන් රුපියල් 400 මේ 3 දෙනා අතර බෙදුවහම Aට කොච්චරද Bට කොච්චරක් හම්බ වෙනවද Cට කොච්චරක් හම්බ වෙනවද කියලා හොයන්න තියෙනවා. එහෙනම් අපි යමු. ඔක්කොම කොටස් ගන්න 5යි 3යි 8යි 2යි 10යි. කොටස් 10ක් කියන්නේ කොච්චරයිද? කොටස් 10ක් කියන්නේ රුපියල් 400යි. ගාන හදනකොට අපි හැමතිස්සෙම එක කොටසක් හොයලා ඉන්නට ඕනේ. එහෙනම් කොටස් එකක අගය 400 බෙදනවා 10යි. ඒ කියන්නේ රුපියල් 40යි. දැන් එක කොටසක අගය දන්නවා. දැන් හොයනවා Aට කොච්චරද Bට කොච්චරක් දෙන්න ඕනද Cට. දැන් Aට 40 ගොඩවල් දෙන්න ඕනේ 5ක්. ඒ කියන්නේ රුපියල් 200ක්. Bට දෙන්න ඕනේ 40 ගොඩවල් 3ක්. ඒ කියන්නේ රුපියල් 120ක්. Cට දෙන්න ඕනේ 40 ගොඩවල් 2ක්. ඒ කියන්නේ රුපියල් 80ක් දෙන්න. එතකොට මේ විදියට ගත්තාම Aටයි Bටයි Cටයි ලැබෙන මුදල් වෙන වෙනම හොයන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපි භාවිත කරන්නේ හැමතිස්සෙම මෙයාට ලැබෙන මුළු කොටස් ගානත් එක්ක තමයි මුළු මුදල් ප්‍රමාණය සම්බන්ධ වෙන්නේ. 5යි 3යි 8යි 2යි 10යි. කෑලි 10ක් කියන්නේ 400යි. එක කෑල්ලක් කියන්නේ එතකොට රුපියල් 40යි. Aට හම්බ වෙනවා කෑලි 5ක් 40ව 5ක් 200ක්. Bට හම්බ වෙනවා 40ව 3ක්. ඒ කියන්නේ 120ක්. Cට හම්බ වෙනවා 40 ගොඩවල් 2ක්. ඒ කියන්නේ රුපියල් 80ක්. ඔය විදිහට දීලා තියෙන මුළු ප්‍රමාණයක් එක් එක් අයට බෙදලා දෙන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ 8 ශ්‍රේණියට අදාළව මේ
අනුපාත පාඩමේ ඔගොල්ලෝ පුනරීක්ෂණ අභ්‍යාසය නැවත හොඳින් අධ්‍යයනය කරන්න. අපි මීළඟ පාඩම් මාලාවත් එක්ක අපි මෙතනින් එහාට තියෙන පාඩම් කොටස සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.